समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කුරුණෑගල පුහුපොළ ගෙදර සහ බොරලැස්කමු අබේරත්න මාවතේ පදිංචි හේරත් පවුලේ පින්නතුන් ඥාති පිරිස එකතු වෙලා මේ උතුම් දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ලෝකේ පවතින බරපතල අරුබුදේ තමයි තණ්හාවේ සංයෝගයයි. ඒතකොට තණ්හාවේ සංයෝගය තමයි ලෝකේ අපි මුහුණ දෙන බරපතලම අරුබුදය. තණ්හාවේ සංයෝජනේ නැතුව අපි යම් දවසක ලෝකේ අත්විඳිනවද, එදාට නැවත උපතක් කරා යන්නේ නැතුව අපිට නිවෙන්න පුළුවන්, සුවපත් වෙන්න පුළුවන්. එතකොට තණ්හාවේ සංයෝජනේ නොවන ආකාරයට Tamanගේ ප්‍රඥාව දල්වා ගන්න විදිහ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව පුරාවටම ප්‍රකටව සඳහන් වෙන්නේ. ඒ කියන්නේ තණ්හාවේ සංයෝජනයක් නැතුව ඉන්න එක නම් කල යුත්තේ ඒ බඳු තත්වයකට හිත පවත්වන්නේ කොහොමද කියන එක පිළිබඳවයි බුදුදහමේ කේන්ද්‍රගත කතාව. එවෙනුවෙන් තමයි බුද්ධ දේශනාව විකාශනය වෙලා තියෙන්නේ. කියන්නේ තණ්හාවේ සංයෝජනේ නැතුව කොහොමද පවත්වන්නේ කියන. ඒකට තණ්හාවේ සංයෝජනයේට හේතු විදිහට තමයි බුදුරජාණන්සේ අවිද්‍යාවත් පෙන්වන්නේ. අවුල තමයි තණ්හාව. එතකොට තණ්හාව ඇති වෙන තැන දීම පුද්ගලයා තුල කොහොමද ක්‍රමානුකූලව නිවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට තණ්හාවේ ක්‍රියාත්මක වීම මේ මොහොත තුල කොහොමද සිද්ධ වෙන්නේ කියන භාවිතය පැහැදිලි කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. මේ මොහොත තුල ඉන්ද්‍රිය පරිහරණයේදී ඉෂ්ට වශයෙන්, කාන්ත වශයෙන්, මනාප වශයෙන්, ප්‍රිය භාවයෙන් මේ මොහොත තුල අත්දැකීම් ටික පිළිගන්නේ නැත්නම්, මේ මොහොත තුල අත්දැකීම් ටිකට ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් අන්න එතන තණ්හාව වැඩෙන්නේ නැහැ. හරි. එහෙම ඉන්න කියලා කිව්වට එහෙම ඉන්න බැරි නිසා, ඒ කියන්නේ දැන් ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රිය වඩවනවා කියලා ලෝකේ අපි හැමදාමත් පිළිගන්නවා. එතකොට අපි තුල මේ ඇතිවන පිළිගැනීම නිසා අපිට තණ්හාව වැඩෙනවා කියලා සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මේ පණිවිඩය තේරෙන්නේ නැහැ. එතකොට මේක තේරෙන්නේ බොහොම දක්ෂ ශ්‍රාවකයෙකුට විතරයි. එතකොට මේ පිළිබඳ උනන්දුවක් ඇති වෙන්නේ පවා යම් තාක් ප්‍රඥාව තියෙන පුද්ගලයෙකුට විතරයි. නැත්තම් ඉතින් මේ බඳු කතාවක් ගැන හිතෙන්නෙත් නැහැ.
සමහර විට මේ බණ අහගෙන ඉන්න කෙනෙකුට සමහරට උගත්යයි සම්මත කෙනෙකුට පවා හිතෙන්න පුළුවන් මේ මොන බණද මේ කාලෙට හරියන්නේ නේද බණ කියන්න ඕන වගේ අදහස් එන්නත් පුළුවන්. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. යාගේ ප්‍රඥාවේ අවුලක් තියෙන මේ පණිවිඩයේ මෙච්චර පැහැදිලිව මතු කරද්දී. ඒ කියන්නේ කිසිම තැනක ගැටලුවක් නැහැ දැන්. ඒ කියන්නේ මේ දුක නිවා ගැනීම සහ දැන් දුක ඇති වෙන්නේ තණ්හාව සම්භවය කරගෙනයි. තණ්හාවේ පසුබිමෙන් තමයි දුක හැදෙන්නේ. එතකොට දුක හැදෙන විදිහත් තේරුම් කරලා තණ්හාව හැදෙන විදිහත් තේරුම් කරලා තණ්හාවෙන් නිදහස් වෙන විදිහත් අපි කියලා තියෙද්දී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මතු කරලා කියලා තියෙද්දී ඒ ඔස්සේ ජීවිතේ පවත්වන්නේ නැතුව එයාට වෙන වෙන කතාන්දර ගැන උනන්දුවක් තියෙනවා නම් ඒකට අපිට කරන්න දෙයක් නැහැනේ. ඒකට අපි කවරක් කරන්නද? ඒකේ අයගේ චින්තන රටාවේ ගැටලුවක් ප්‍රඥාවේ මෝරා වැඩිීමේ නොමේරු භාවයේ ප්‍රශ්නයක් පවතින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හාව ඒ තැනදීම නිරුද්ධ කරලා දාන්න ඕන තත්ත්වයක් කියලා. ඒක ඉතින් මුලින් අමාරුයි. ඒ කියන්නේ ඒ මොහොත තුල සිහිය පවත්වමින් නිරුද්ධ කරන්න එපායි. නමුත් ඒක හුරු වුණාට පස්සේ ඒක નિરાයාසයෙන්ම තමන්ගේ ඇඟටම එනවා. ඊට පස්සේ ඇඟටම ආවට පස්සේ අමුතුවෙන් ආයාසයකින් කරන්න දෙයක් නැහැ. දැන් වාහනයක් අරගෙන යන මිනිස්සෙක් පළවෙනි වතාවට වාහනේ දුන්නාම එයා හිතාමතා මොන තරම් දේවල් කරන්න ඕනද? ඊටාම හිතලා මතලා බොහොම පරිස්සමින් බ්‍රේක් ගහන්න ඕන. බොහොම පරිස්සමින් වංගුව හරවලා ගන්න ඕන. ඒ කියන්නේ Taman ඊටා උවමනාවෙන් වංගුව හරවලා ගන්න ඕන. ඒ කියන්නේ මුලින්ම යම් මිනිහෙකුට වාහනයක් දුන්නොත් එහෙම යා මොන තරම් දේවල් ගැන සංවේදී වෙනවද? හැබැයි ඒ වාහනය පැදවීමේ පුහුණුව ඊටා ඉහළට ගියාට පස්සේ ඊටාම හොඳින් දක්ෂ රියදුරෙක් වාහනේ ගෙනියනකොට මෙතන වංගුවක් තියෙනව නේද? මේ වංගුවෙන් මං හරවන්න ඕන නේද කියලා ඕලාරික මට්ටමින් පණිවිඩයේ මනසට ලබා දිය යුතු නැහැ. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙන මට්ටමට එනවා. ඒ කියන්නේ ඒක ඉතා හොඳ පළපුරුද්දත් එක්ක ඇති වෙන දෙයක්. අන්න ඒ වගේ මේ තණ්හාව ඇති වෙන තැන මේ ඇස ආදී ආයතනයන්ගෙන් අත්දකින ලෝකය තුල ඉෂ්ට වශයෙන් කාන්ත වශයෙන් මනාප වශයෙන් ප්‍රිය වඩවන ආකාරයෙන් කාමෝපසංහිත වශයෙන් මේ ඉන්ද්‍රිය ලෝකය පරිහරණය කිරීම මත ඉන්ද්‍රිය ලෝකයේ පරිහරණය කිරීම මත අපි තුල කෙලෙස් ධර්ම ඇවිස්සෙනවා නම් ඒක මූලික වශයෙන් ඊටාම ආයාසයෙන් කරන්න ඕනේ. ඒක හරි අමාරුයි. මොකද අපේ ඇස සම්බන්ධ ක්‍රියාකාරීත්වයේ හුරු වෙලා තියෙන ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන ආකාරයෙන් පිළිගණ්ඩයි. අපි මොනවා කිව්වත් අපේ ඇස ඒ විදිහටයි සකස් වෙලා තියෙන්නේ. ඒකයි ඇස කියන්නේ දුකට කියන වචනයක් කියලා අපි කියන්නේ. අපි හුරු වෙලා තියෙන ආකෘතිය අන්න ඒ ආකාරයයි. එහෙමනම් ඒ බඳු ඇසක් පරිහරණය කරද්දී ඒක අනිත් පැත්තට චින්තනයේ අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ චින්තනයක් ගොඩනගා ගන්නවා කියන එක බොහොම ලේසි වැඩක් නෙමෙයි. ඒ ප්‍රතිවිරුද්ධ චින්තනයක් තුල තමයි පින්වත්නි සිඳින ලද භව ආශාව මතුවෙන්නේ. කියන්නේ භව ආශාව සිඳලා දානවා. උච්චින්න භව තණ්හාය සන්ත චිත්තස්ස බික්කුණෝ වික්කිනෝ ජාති සංසාරෝ නත්ති තස්ස පුනබ්බහෝති. ඒ කියන්නේ සිඳින ලද භව ආසාව තියෙනවා නම් එතන සංසුන් සිතක් මතුවෙන්න ඕන. ඒ බඳු සිතක් ඇති කරගත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමයි ඉපදීම නැමැති සංසාරේ තරණය කරන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. අමාරු වැඩක්. එතකොට සිඳින ලද භව ආසාව ඇති වෙන්නේ සන්ත චිත්තස්ස බික්කුණු සංසුන් සිතක් තියෙනවා. සංසුන් සිතෙන් කරන්නේ මොකද්ද? ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අත්දැකීම් ලෝකයේ තුල අපි අත්දැකීම් ගන්නවානේ. මෙන්න මේ අත්දැකීම් ලෝකයේ තුල රාගය හෝ පටිගය හදන්න නැතුව සංසුන් හිත. ඒ බඳු සංසුන් භාවයක් හදලා දෙන්නේ මෝහය දුරු වීමේ චින්තනයයි. දැන් රාගය ද්වේෂය ඇති වෙනවා නම් එතන සංසුන් නැහැනේ හිත. නොසන්සුන් එතන. සන්ත චිත්තස්ස බික්කුණෝ. එතකොට සංසුන් සිතක් තියෙන භික්ෂුව තමයි උච්චින්න භව තණ්හස්ස සම්පූර්ණයෙන් සිඳින ලද භව ආශාව ඇති සංසුන් සිත් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. එතකොට මේ සංසුන් සිතක් තුළ තමයි භව ආශාව සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. අන්න එතන තමයි සංසාරේ තරණය කරන්න
පුළුවන් වෙන්නේ. නැවත ඉපදීම නිරුද්ධ කරලා දාන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකට අදාළ ආහාරය තමයි අර පටිච්ච සමුප්පන්නව අපට බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව මේ ගැටේ ගැහෙන විදිහ පැහැදිලි කරලා තියෙන්නේ. මේක ආහාර සහිතයි. මේ ආහාර ඔය උපන් සත්වයාගේ සහ නූපන් සත්වයාගේ පැවැත්ම පිණිස පවතින ආහාරය ගැන අපි ඔය නිතර දේශනාවල කියලා තියෙන ආහාර චක්‍රය, කබලින්කාර ආහාර, මනෝ ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මෙන්න මේ ආහාර චක්‍රය දිහා බැලුවාම අපට තේරෙනවා මේ දුක් රැස ඇති වෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර ප්‍රත්‍ය කරගෙනයි දුක් රැස ඇති වෙන්නේ. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං ආහාර පච්චය. මේ ආහාරයෙන් දුක හැදෙනවා කියන එක අපි තමයි මෑත කාලේ ඊටාම හොඳින් ඔබට මතු කරලා පෙන්නුවේ. යංකින්චි දුක්ඛං සම්භෝධි. මොකද ආහාරයෙන් දුක හැදෙනවා කියලා මිනිස්සු හිතුවේ නෑ. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්නව දුක හැදෙන විදියම තමයි ආහාරය හරහා දුක හැදෙන විදිය භාග්‍යතුන් වහන්සේ තේරුම් කරන්නේ. ආහාරාණං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භව. ආහාරය නිරුද්ධ කළොත් එහෙම ඒ කියන්නේ කන බොන කෑමෙන් කෙනෙක් එකපාර ඔලුවට එන්න පුළුවන්. කන බොන කෑම එහෙනම් නතර කරලා දාන්නද කියන්නේ කියලා නෑ. කන බොන කෑමෙන් නඩත්තු කරන්න කයක් හම්බුනේ ඇයි කියලා. ඒකට ආහාරය හොයාගෙන ගියාම කන බොන කෑමෙන් හැදෙන කයක් නැති වෙනවා. එතකොට ඉතින් කන බොන කෑම ලබා දිය යුතු කයක් නිර්මාණය නොවන නිසා එතන මේ ආහාරය නිරුද්ධයි. එහෙම නැතු කන්නේ නැතු ඉන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඇයි කන බොන කෑමෙන් හැදෙන ශරීරයක් ඔබට නිර්මාණය වුණේ? ඔබට හැදුනේ ඇයි? හේතු සහිතව හැදුනේ තමා තුළ අත්දකින්න ස්පර්ශයේ පදනම් කරගෙන. ස්පර්ශයේ නිසා වේදනා සංඥා තණ්හා ඇති වෙලා ඒ තුලම මනෝ සංචේතනාවක් නැති වෙලා මනෝ සංචේතන ආහාරයේ පදනම් කරගෙන විඥාණයට තල්ලුවක් හම්බෙලා පින්වත්නි මනෝ සංචේතනාව විසින් ත්‍රිවිධ තණ්හාවටම ආහාර හදා දීලා මනෝ සංචේතනාව ත්‍රිවිධ තණ්හාවටයි ආහාරය හදන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවටයි ආහාරය හදන්නේ. මේ ආහාරය හදලා නැවත විඥානයේ පිහිටන මට්ටමට හැදුව නිසායි කන බොන කෑමෙන් නඩත්තු කරන කයක් මේ මොහොතේ ලැබිලා තියෙන්නේ. ඒතර කන බොන කෑම දෙන එක නතර කරන්න නෙමෙයි කියන්නේ. හේතු සහිතව ඇයි මේ බඳු කයක් හම්බුනේ කියලා මේ ආහාරය නිරුද්ධ කළොත් එහෙම ආහාර චක්‍රය කඩලා බිඳලා දැම්මොත් එහෙම ආහාරාණං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භව. ආහාරය නිරුද්ධ කරපු තැනක කවදාවත් දුකක් සම්භව වෙන්නේ නෑ පින්වත්නි. දුකක් සම්භව වෙන්නේ නෑ. ඒතර ආහාර හේතුවෙන්මයි මේ දුක පවතින්නේ. එතකොට ඒ ස්වභාවයට පත්වීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට ඊටාම පැහැදිලිව මේ ලෝකයේ පිළිබඳ අවබෝධයක් හදාගන්න විදිහ ගැන පැහැදිලි කරනවා. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං ඉජ්ජීත පච්චය ඉජ්ජීතානං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ. තෘෂ්ණාව ආදී හැඟීම් අනුව දුක ඇති වෙනවා කියන මේ අවුල අපි මේ මුල ඉඳලා කියපු අවුල තෘෂ්ණාව අතහැරලා දැම්මට පස්සේ එතන වෙන දේ තමයි ඉජ්ජිතානං නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භව. තෘෂ්ණාව අතහැරියට පස්සේ වෙන දේ තමයි සංස්කාර නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තෘෂ්ණාව අතහැරීමෙන් අත්දකින ස්වභාවය තමයි තෘෂ්ණාවේ අත්දැකීම පදනම් කරගෙන සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. අන්නේ සංස්කාර නිරුද්ධ වෙනකොට සංස්කාර ප්‍රත්‍ය කරගෙන පවතින විඥානයත් නිරුද්ධ වෙලා යනවා. ඒකට අදාළ බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලි වැඩපිළිවෙලක් අපට පෙන්නලා දුන්නා. එතකොට මේ පැහැදිලි වැඩපිළිවෙල තුළ අපට තේරෙන අපට දැනෙන දේ තමයි මේ අත්දැකීම තුලදීම Taman ජීවිතාවබෝධය ධර්මාවබෝධය කරා යනවා නම් මෙන්න මේ සංස්කාරයන්ගේ යථාර්ථය තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට සංස්කාරයන්ගේ යථාර්ථය මොකද බුදුරජාණන් වහන්සේම වදාලා දැන් මේ මතු කරපු ගාථාවෙත් මහණෙනි මේ තණ්හාව නිරුද්ධ වෙනකොට සංස්කාරات නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ සංස්කාරයන් නිරුද්ධ කිරීම පිණිස පිළිවෙත් පුරන්න කියලා. එතකොට සංස්කාරය ගත්තට පස්සේ මේ සංස්කාරය ඇති වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන. පටිච්ච සමුප්පන්නව ගත්තාම අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන පුද්ගලයා සංස්කාර ගොඩනගනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා. එතකොට මෙතන තයෝ මේ සංඛාරා කියලා සමහර තැන්වල කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර පෙන්නනවා. ඇතරම කයෙන් කෙරෙන දේවල්, වචනයෙන් කෙරෙන දේවල්, සිතින් කරන දේවල්. මේ ඔක්කොම වෙන්නේ පින්වත්නි
අවිද්‍යාව පදනම් කරගෙනයි. අවිද්‍යාව නිසා අවිද්‍යා සමුදය සංකාර සමුදයෝ අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධෝ. අවිද්‍යාව නිසා සංස්කාර සමුදය වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. මේක තමයි ලෝකේ පටිපාටිය. එතකොට මේ සංස්කාර නිසා පින්වත්නි දැන් මේ සංස්කාර කියන වචනේ දිහා බැලුවහම අපට තේරෙනවා අපි මීට කලින් උද්දේශනාවක් කරලා තියෙනවා සංස්කාරවල විවිධාර්ථ. එතකොට මේවා ඒ සන්දර්භය තුලදී විස්තර කරගන්න ඕන එකම අර්ථයෙන් සංස්කාර කියන පර්යාය දිහා අපි නොබැලිය යුතුයි. බලන්න හොඳ නෑ. එතකොට එකම අර්ථයෙන් බැලුවට පස්සේ සංකාර නිකන් එකම අදහසක් වගේ හිතෙන්න පුළුවන්. නමුත් සංස්කාර ඒ සන්දර්භයේදී යෙදිච්ච විදිහ වෙනයි පින්වත්නි. දැන් සාමාන්‍යයෙන් අපට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්මයට අනුව තමන් තුළ ගොඩනැගෙන කය වචනේ මනස මුල් කරගෙන ගොඩනැගෙන සියලුම හේතුන් නිසා හටගත්ත ඵලධර්ම සංකාර කියලා කියනවා. හේතුන් නිසා හටගත්ත ඵලධර්ම සංස්කාර කියන යෙදුම පොදුවේ යෙදුවට කමක් නැහැ. නමුත් ඒ සන්දර්භයේදී ඒ විදියට යෙදෙන්න ඕන. දැන් පටිච්ච සමුප්පාදේ සංකාර කියලා කියන්නේ ඔබ හොඳටම දන්නවා. දැන් අපි මේ සංකාර ගැන වෙනම දේශනාවක් කරලා තියෙනවා. මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ මතු කරානේ තණ්හාව නිසා මහණෙනි තණ්හාව නිරුද්ධ වෙනකොට සංකාරات නිරුද්ධ වෙලා යනවා කියලා. එතකොට මෙතන තණ්හාව නිරුද්ධ වෙනකොට සංකාර නිරුද්ධ වෙනවා කියන තැන සංකාර කියන වචනයක් අහුන නිසායි මම ඔබට කියන්නේ. එතකොට සංකාර කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයට පිනටයි පවටයි ධ්‍යාන සිත් වලටයි. එතකොට මේ සංකාර ප්‍රත්‍යයෙන් විඥානය පහළ වෙනවා. පිනට අනුව මිනිස්සු දිව්‍ය තලවල උපදිනවා. පවට අනුව මිනිස්සු අපායගාමී තැන්වල උපදිනවා. ඒත් එක්කම පින්වත්නි ධ්‍යාන සිද්ධි වුණු කරාට පස්සේ බඹලෝ ගිහින් උපදිනවා. එම්නම් විඥානයේ බැස ගැනීම පිණිස සංකාරයන්ගේ උදව් හම්බ වෙනවා. නමුත් එතන පින සහ පව ධ්‍යානය පිළිබඳ සංකාර අදහස මතු වුණාට පටිච්ච සමුප්පාදයේ සංකාරය සහ අඩුම පංචස්කන්ධයේ සංකාරය කියන මෙන්න මේ දෙකේ වෙනසවත් අපි තේරුම් ගන්න ඕන. පංචස්කන්ධයේ සංකාරය කියලා කියන්නේම මේ ඇහෙන් දකින රූපය නිසා Tamanගේ හිතට ගලාගෙන එන සිතුවිලි වලට. කනෙන් අහන ශබ්දේ නිසා Tamanගේ හිත තුලට ගලාගෙන එන සිතුවිලි වලට. එතකොට ඇස කන නාසය දිවකය මනස පදනම් කරගෙන ඒ ඔස්සේ Tamanගේ හිතට ගලාගෙන එන සිතුවිලි වලට තමයි සංකාර කියලා කියන්නේ. ඒවා තමයි අර රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා කිය අපි කියන්නේ. එතකොට මෙන්න මේ සංකාර පදනම් කරගෙන පින්වත්නි නැවත නැවත පුද්ගලයා තුළ කර්ම සකස් වෙන ස්වභාවයක් තියෙනවා. එහෙමනම් ඒකයි කිව්වේ තණ්හාව නිසාම සංකාර වැඩෙනවා. සංකාර වැඩිම නිසාම නැවත නැවත විපාක පිනිස කර්ම සකස් වෙනවා කියලා. එතකොට මේ ස්වභාවය අපි තේරුම් ගන්නවා වගේම අර කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන එකේ තරත දෙකක්. දැන් තයෝ මේ ආවුසෝ සංකාරා කියලා කාය සංකාරා, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ කියලා කියනවා. ඒතන කාය වචනේ මනසින් සිද්ධ වෙන හේතුන් නිසා හටගන්න ධර්ම පිළිබඳ පැහැදිලි වෙනවා. නමුත් දැන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කියනකොට රහතන් වහන්සේගේ ස්වභාවය තුළ නිරුද්ධ වී යන සංකාර පිළිබඳවත් පැහැදිලි වෙනවනේ. එතකොට කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ වෙන එක, වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙන එක, ඊට පස්සේ චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා නිරුද්ධ වෙන එක කියලා ඔය නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක්ගේ නිරුද්ධ වෙන සංකාර ගැනත් කියනවනේ. ඉතින් මේ විදිහට ගත්තාම සංකාර කියන්නේ ඒ සන්දර්භයේ යෙදෙන යෙදුම් ඒ ආකාරයට අපි තේරුම් ගත යුතුයි. නමුත් පින්වත්නි තණ්හාව නිසාමයි සංකාර ගොඩ නැගෙන්නේ. තණ්හාව නිසා ගොඩ නැගෙන සංකාර එක පරියායකින් පැහැදිලි කළොත් තණ්හාව ඇති වුණාට පස්සේ අපිට තණ්හාව ඇති වෙනවා රූප කෙරෙහි, ශබ්ද කෙරෙහි, ගන්ධ සුවඳ කෙරෙහි, රස කෙරෙහි, පහස කෙරෙහි. අපි තුල තණ්හාව ඇති වෙනකොට ඒ තණ්හාවම පදනම් කරගෙන සංකාර ගොඩ නැගෙනවා. කොහොමද ගොඩ නැගෙන්නේ? පිනත් රූප තණ්හාව ඇති වුණාට පස්සේ රූප තණ්හාව පදනම් කරගෙන යාගේ සිතට නොයෙක් ආකාරයේ සිතුවිලි පහළ වෙනවද නැද්ද? නොයෙක් ආකාරයේ සිතුවිලි ධර්ම පහළ වෙනවා.
නොඑක ආකාරයේ සිතුවිලි ධර්ම පහළ වෙනවා. එතකොට නොඑක ආකාරයේ සිතුවිලි ධර්ම පහළ වෙනවා නම් එන්නේ සිතුවිලි ධර්ම පදනම් කරගෙන තමයි ආ සිතින්ද කයින්ද වචනින්ද ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ නොඑක ආකාරයේ සිතුවිලි ධර්ම ගලාගෙන එන එක සංකාර කියලා කියනකොට එතන සංකාර කියලා අපි හඳුන්වන්නේ පින්වත්නි රූප සංචේතනාවට. ඇසෙන් දකින රූපේ නිසා Tamanගේ හිතට සිතුවිලි ගලාගෙන එනවා. එතකොට ඇහෙන් දකින රූපේ නිසා හිතට සිතුවිලි ගලාගෙන එනකොට ඒ සිතුවිලි පදනම් කරගෙන පින්වත්නි කය සිතින් කයින් වචනින් කර්ම සකස් කරගන්නවා. අන්න ඒකයි පින්වත්නි අර මුලින් පැහැදිලි කරපු ගාථාව තුල තිබ්බේ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව සිඳලා දානකොට තෘෂ්ණාව අතහැරෙනකොට සංස්කාරයක් නිරුද්ධ වෙනවා. තෘෂ්ණාව නැතිව තෘෂ්ණාව නිරුද්ධ වෙච්ච තැනක සංකාරයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එයා පිරිනිවන් පානවා කියලා මතක් කළේ අන්න ඒකයි. එතකොට දැන් අපි මූලික වශයෙන්ම දැන් කෙනෙක් අහන්න පුළුවන් හොඳයි. දැන් මූලික වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විසින් කොහොමද Tamanගේ හිත පවත්වන්නේ? මූලික වශයෙන් දැන් මේ මොහොත තුල දැන් අපිට වැදගත් වෙන්නේ කෙරිච්ච දේවල්වත් කරන්න ඉන්න දේවල්වත් නෙමෙයිනේ. මේ මොහොත තුල කොහොමද අපේ ක්‍රියාත්මක වීම හදාගන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු විමුක්තිගාමී ශ්‍රාවක භාවයක් පිණිස ඔබ වහන්සේලා කියන විදිහට දැන් කොහොමද අපි වැඩ කරන්න ඕන? පින්වත්නි දැන් වැඩ කරන්න ඕන විදිය තමයි අතාපරං විඥානංචේව අවසිස්සති පරිසුද්ධම් පරියෝදාතං. අත්දැකීම තුල පාරිශුද්ධ භාවය හදාගන්න. අත්දැකීම තුල පාරිශුද්ධ භාවය කියන්නේ අත්දැකීමක් විදියට එහෙම පවතින්න දීලා ඒ අත්දැකීම පදනම් කරගෙන හිත අපිරිසුදු වෙන්න දෙන්න එපා. හිත අපිරිසුදු වෙන්න දෙන්න එපා. හිත අපිරිසුදු වෙන්න නොදීම පිණිස කවරක්ද කරන්න ඕන? සිත අපිරිසුදු නොවීම පිණිස කළ යුතු මූලික දේ තමයි සති සම්පජඤ්ඤේ. එහෙමනම් දැන් ඔබ මූලික වශයෙන් කළ යුත්තේ සිහිනුවන පැවැත්වීමයි. ඒතකොට මේ සිහිනුවන පවත්වනකොට අත්දැකීම් ලෝකය තුලින් සෑම වෙලාවකම අපි මේ ලෝකේ අත්දකින්නවා. ඇස හරහා ලෝකේ අත්දකින්නවා, කන හරහා ලෝකේ අත්දකින්නවා, නාසය හරහා ලෝකේ අත්දකින්නවා, දිව හරහා ලෝකේ අත්දකින්නවා, කය හරහා ලෝකේ අත්දකින්නවා, මනස හරහා ලෝකේ අත්දකින්නවා. එතකොට මේ ඒ අත්දැකීම පදනම් කරගෙන අපි ඒ අත්දැකීම හා සංසිද්ධියත් එක්ක බැඳෙනවා. එතකොට බැඳීමේ ප්‍රමාණයට අනුව ඔබ පසුපස්සෙන් දුකත් ලුහු බඳිනවා. එතකොට ඔබගේ පිටිපස්සෙන් දුක ලුහු බඳින්න පටන් ගත්තේ ඔබ බැඳිච්ච දවසේ සිටයි. ඔබ නොබැඳිච්ච කාලයක ඔබ පස්සෙන් දුක ලුහු බඳින්නේ නැහැ. බැඳිච්ච ප්‍රමාණයට බැඳීමේ ස්වභාවයට පින්වත්නි ඔබ පසුපස්සෙන් දුක ලුහු බඳිනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. එතකොට මෙන්න මේ తত্ত্বය සිහිනුවන පාවිච්චි කරමින් තේරුම් ගත්තට පස්සේ අජ්ජත්තං වා බහිද්ධාච වේදනං නාබිනන්දති ඒවං සතස්ස චරතෝ විඥානං උපරුජ්ජති කියලා බොහොම ප්‍රකට වාක්‍යයක් තියෙනවා සුත්ත නිපාතේ. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ අජ්ජත්තංච බහිද්ධංච තමා තුලද බාහිරද ඇතිවන හැම විඳීමක්ම ඔන්න මූලික වශයෙන් සිහිනුවන පවත්වමින් කරන්න ඕන දේ. ඇතිවන සෑම විඳීමක්ම ඇතුලේ සහ තමා තුලද බාහිරවද ඇතිවන සෑම විඳීමක්ම වේදනං නාබිනන්දති ඒ සෑම විඳීමක්ම කිසිම ආයුරෙන් කිසිම විටක පිළි අරගන්නේ නැත්තම් ඒ කියන්නේ පිළි අරගන්නේ නැත්තම් කියලා කියන්නේ දත්මිටි කාගෙන ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි හේතු සහිතව යථාර්ථවාදී අවබෝධයකින් ඒක බැහැර කරනවා. එතකොට ඒක අමාරු නෑ. දැන් මේක මම කරන්නම ඕන දැන් මට වෙන විකල්පයක් නෑ වගේ තැනකින් අමාරුවෙන් කරන්න ගියොත් ඒක හරි පීඩාකාරී බවක් තියෙන. අර හේතු සහිතව මේ අරුබුදේ තේරුම් ගන්නකොට ඒ අරුබුදේ තේරුම් ගත්ත තැනක යාගේ ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම පින්වත්නි
මේ નિરાයාසයෙන් බොහොම ආයාසයක් නැතුව මේ යථාර්ථවාදී අවබෝධයත් එක්ක මෙතන ඇලෙන්න බැඳෙන්න කිසි දෙයක් නැහැ. මේවා හේතුන් නිසා ඇතිවෙච්ච ස්වභාවයක් තියෙන්නේ. හේතුන්ද නිරන්තරයෙන්ම නිරතුරුව නිරුද්ධ වී යනවා. ඉතින් නිරුද්ධ වී යන හේතු සහිත ලෝකයක ඉතින් මට පැටලෙන්න දෙයක් නැහැ නේ කියලා. ඉතින් අර යථාර්ථ අවබෝධයේ පැත්තට ශ්‍රාවකයා නැමුණට පස්සේ වේදනං නාබිනන්දති. වේදනාව තුළ නාබිනන්දනයක් තියෙන්නේ. කිසිම ආයුරකින් කිසිම ආකාරයකින් පිළිගැනීමක් පවතින්නේ නැහැ. ඒවන් සතස්ස චරතෝ. එතකොට සීනුවණින් තියාගෙන ඊටාම ඒ බඳු චර්යාවක් තිබ්බොත් ඒවන් සතස්ස චරතෝ ඒ බඳු ආකාරයක චර්යාවක් මොන ආකාරයක චර්යාවක්ද? ඔන්න බුදුදහමේ ශ්‍රාවකයාගේ ක්‍රමය. ඉතින් ශ්‍රාවකයා මේ මොහොත තුල අත්දැකීම් පරාශය තුල කොහොමද විමුක්තිගාමී වෙන්නේ? කොහොමද නිවීම පිණිස මම මේ වෙලාවේ හැසිරෙන්නේ? ඒ කියන්නේ පොයට පන්සලට ගිහින් සිල් සමාදන් වෙන එක ප්‍රායෝගික භාවිතයේ තුල අසාර්ථකයි. පොයට සිල් ගන්න ඕන. නමුත් පොය දවසේ වෙනකන් ගුණ ධර්ම රකින්න ඉන්න එක අසාර්ථකයි. මොකද විමුක්තිගාමී ශ්‍රාවකයෙක් තුල හැම අත්දැකීමක් තුලම විමුක්තියේ ස්පර්ශයට අදාළ පදනම තියෙන්න ඕනනේ. ඒ නිසා අජ්ජත්තංච බහිද්දංච තමා තුලයි බාහිරවයි අත්දකින් තුල වේදනං නාබිනන්දති. ඇතිවෙන හැම විඳීමක් තුළම කිසිම ආයුරකින් කිසිම ආකාරයකින් පිළි අරගන්නේ නැත්නම් ඒවන් සතස්ස චරතෝ. සිහිනුවණ පාවිච්චි කරලා ඒ විදියට හැසිරෙනොත් එහෙම එතන විඥානං උපරුජ්ජති. එතන පින්වත්නි කවර ආකාරයකවත් විඥානය නැවත මේ උපරුජ්ජති. එතන මිදිච්ච විඥානයක්, මිදුණු විඥානයක් තමයි පවතින්නේ. ඒ බඳු මිදුණු විඥානයක් ස්ථාවර වුණොත් එහෙම එයාත් නැවත උපතක් කරා නොයන විදිහටම නිවෙනවා. එහෙනම් මේ අභ්‍යන්තර බාහිර ලෝකයක් එක්ක අපි අර ඇතිවෙන ගනුදෙනුව තුල තමයි අපිට සම්පූර්ණයෙන්ම නිවෙන්න තියෙන්නේ. එතකොට නිවෙනකොට මේ මොහොත තුල අත්දැකීම දිහා බලලා ඒ අත්දැකීම ඇති වුණ ස්වභාවයත් පිටිපස්සට චුට්ටක් බලන්න ඕන. අන්න ඒක තමයි අපි මුලින්ම කරන්න ඕන. දැන් අපි මේ මොහොතට ප්‍රතිචාර දක්වනවනේ හැම වෙලාවකම. ඇස ඉදිරියට එන මේ මොහොතේ රූපේ පදනම් කරගෙන මේ මොහොතේ රූපයේ දෙස විතරක් බලාගෙන ප්‍රතිචාර දක්වනවා. කනට මේ වෙලාවේ ඇහෙන ශබ්දයටම ප්‍රතිචාර දක්වනවා. ඒතර මේ බඳු ශබ්දයක පදනම මොකද්ද? පසුබිම මොකද්ද? වපසරිය මොකක්ද? මේ මොකක්වත් අපි හොයන්නේ නැහනේ. ඒ හොයන්නේ හේතුඵල සහිතව ලෝකයේ දිහා බලන්න උනන්දු වන හේතුඵල සහිතව ලෝකේ ගවේෂණය කරන ශ්‍රාවකයෙකුට විතරයි ඒ தත්ත්වය උදා වෙන්නේ. ඒකයි බුද්ධ දේශනාවේ අර එක දේශනාවක තියෙන්නේ මහණෙනි පිතා පිරිසුදු මානසික මට්ටමකින් ඔබ මෙන්න මේ විදියට දකින්න. එතකොට පිරිසුදු මානසික මට්ටම කියන එක ඇති වෙන්න සීල සමාධි ප්‍රඥාවේ යම් කිසි ශික්ෂණයක් අවශ්‍යයි. මොකද මේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීමේදී තමයි සීලේක උපකාරය අවශ්‍ය වෙන්නේ. කියන්නේ අපේ චින්තන රටාවෙන් එන පණිවිඩ පදනම් කරගෙන අපි තුල ප්‍රායෝගික හැසිරීමක් කයෙන් වචනෙන් තියෙනවානේ. අනේ කයෙන් වචනෙන් හැසිරීමට සීලයක සංයමය අවශ්‍යයි. සීලයක සංයමය අවශ්‍යයි. ඒ වගේම පින්වත්නි ඒ මොහොතට ප්‍රතිචාර දක්වන්න කලින් අපි අත්දැකීම තුල ප්‍රතිචාර දැක්වීමේදී සීලයක සංයමය අවශ්‍යයි. ඒ සංසිද්ධියට මුහුණ දෙනකොට සමාධියේ උපකාරය අවශ්‍යයි. එතකොට තමයි යන්නේ වෙන්නේ. ඒ වගේම ඒ සංසිද්ධිය මුල් කරගෙන මානසික අභ්‍යන්තර වශයෙන් පවතින අනුසය ධර්මයන් ඇවිස්සීගෙන එනකොට ඒ කියන්නේ අනුසය ධර්මයන් බොහෝම සංසුන්ව පවතිනවා. හරියට මේ මඩ වතුර යට තියෙන මඩ වගේ බොහොම සංසුන්ව පවතිනවා. දැන් කැළඹුණොත් තමයි මඩ ටික වතුරත් එක්ක මිශ්‍ර වෙන්නේ. අනේ කැළඹෙන්න නොදී අනුසය ධර්මයන් පවතිනකොට ඒ චින්තන ස්වභාවය අනේ මගේ හිත මෙබඳු ස්වභාවයකින් යුක්තයි නේද? හේතු සහිතව කැළඹීමට අදාළ පරිසරය හැදෙනකොට මගේ හිත කැළඹෙන ස්වභාවයකින් යුක්තයි නේද කියන ඒ ස්වභාවය ඊටාම හොඳින් තේරුම් ගැනීම පිණිස ප්‍රඥාවේ උපකාරය අවශ්‍යයි. එතකොට හරියට වතුර යට තියෙන මඩ වගේ මඩ ටික වතුරත් එක්ක මිශ්‍ර වෙලා උඩට කැළඹිලා උඩට එනකොට එන අවස්ථාවේදී පින්වත්නි ඒකට ප්‍රතිචාර නොදක්වා සිටීමට සමාධියේ උපකාරයක් අවශ්‍යයි. ඊට පස්සේ ඒ කැළඹීම පදනම් කරගෙන එයා ලෝකයට ප්‍රතිචාර දක්වද්දී තමයි සීලේක උපකාරය අවශ්‍ය වෙන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥාව කියන්නේ සදාතනික දුක නිරුද්ධ කිරීමේ තමන්ව නිවා ගැනීම මේ ප්‍රතිපදාව.
ඒ තමන්ව නිවා ගැනීමේ ප්‍රතිපදාව තුළ අවනත වන ශ්‍රාවකයෙකුට මෙබඳු චරණයක් තියෙන්න ඕන. මෙබඳු චරණයක් තියෙනකොට එයාව නිවෙන්න පටන් ගන්නවා. එතකොට එබඳු නිවීම පිණිස උපකාරාර්ථය හදාගන්න ශ්‍රාවකයෙක් විසින් මේ සීල සමාධි ප්‍රඥාව තුළ යම් තාක් අනුගමනය වෙච්ච තවමත් ඉතින් මේ සෝවාන් වෙලා නැහැ යම් තාක් දුරට මේක තමයි එකම වැඩපිළිවෙල මේ වැඩපිළිවෙල තුලින් තමයි මට නිවෙන්න තියෙන්නේ වෙන ක්‍රමයක් මට නැහැ කියලා දන්න කෙනා විසින් සුකන්තිපි විජානාති ඒ තමන් අත්දකින අත්දැකීම තුලින් සැපයක් හටගත්තොත් ඒ කියන්නේ අපිට තේරෙනවානේ අභ්‍යන්තර සහ බාහිර ආයතනික ක්‍රියාවලිය තුල විඥානීය පහළවීමත් එක්කම මේ තුනේ එකතුවත් එක්ක ස්පර්ශ වෙලා ස්පර්ශය නිසා විඳීමක් හට ගන්නවනේ. ඒතර විඳීම තුල අභිනන්දනයක්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තියෙන්නේ. දැන් මෙතන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ මොහොත තුල විමුක්තියට සූදානම් වෙන්නේ මෙන්න මේ විදියටයි. සුඛන්තිපි විජානාති. එයා සැප වේදනාවක් ඇති වෙනකොට මෙන්න සැප වේදනාවක් ඇති වුණා කියලා ඒක දැනගන්නවා. ඒක දැනගන්න තමයි අර මූලික වශයෙන් අපි මුලින් දේශනාවක සත්‍ය සම්පජඤ්ඤය ඕන කියලා. සුඛන්තිපි විජානාති. සැප වේදනාවක් දැන් මේ මොහොත තුල ඔබ කරන්න ඕන දේ. ඔබ තුල ඇති වෙන්නේ සාමාන්‍යයෙන් අත්දැකීම තුල ඇලීම් සහ ගැටීම්නේ. දැන් ඇලීම් සහ ගැටීම් ඇතිවීම කියන්නේ ඔබව කලබන තත්ත්වයක්. එතකොට ඇලීම් සහ ගැටීම් වලට යනවා කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය නෙමෙයි. මොකද මේ ලෝකේම හටගෙන නිරුද්ධ වෙනවා නම් ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් ඉතුරු නැහැනේ පින්වත්නි. ඉතින් එහෙම ඉතුරු නැත්තම් ඇලෙන්න මොනවද තියෙන්නේ? මට බැන්නා කියන එක ASCII බනින වචනේ නිරුද්ධ වුණා මිසක් බනින වචනේ මම මොකටද මගේ ඔළුවට එකතු කරගත්තේ? බනින හැම වචනයක්ම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වීම නිසා තමයි ඊළඟ වචනේ මට ඇහෙන්නේ. එතකොට ඒක මේ ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. බැනපුවා කොහෙවත් ලෝකේ රැඳෙන්නේ නැහැ. ඒවා හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට හටගෙන නිරුද්ධ වෙච්ච ලෝකයක් එක්ක මං තුල පවතින අවිද්‍යාව නිසා නිරුද්ධ වෙච්ච ධර්මයක් එක්ක මං පැටලෙනවා. නිරුද්ධ වෙච්ච ධර්මයක් එක්ක. එතකොට ඒ දැනගත්ත මගේ හිතත් එතන මෙතනම නිරුද්ධ වෙලා ගින්. එතකොට අජ්ජත්තංච බහිද්දංච ඇතුළේද බාහිරද සිද්ධ වෙච්ච මේ සංසිද්ධිය නිකම්ම සංසිද්ධියක් විදියට නිරුද්ධ වී ගිය ස්වභාවයක් තියෙනවා. එතකොට නිරුද්ධ වී ගිය ස්වභාවයක් මම මනසේ රඳවගෙන ඒවා මනසේ සටහන් කරගෙන මම ඒවාට ප්‍රතිචාර දක්වන්න නැවත ලෝකයට පිවිසෙනවා. ලෝකයට නැවත පිවිසෙනවා. එතකොට ලෝකයට පිවිසෙනකොට නැවත මා තුල කර්ම සකස් වෙලා මේ අනවශ්‍ය මැදිහත් වීමක් මෙතන තියෙන්නේ. එතකොට මේ මොහොත තුල ඔබ ඇලීම් ගැටීම් සදා සකස් කරගන්න නැතුව රාගේ පටිගේ හදන්නේ නැතුව දැනගන්නේ මොකද්ද? සුඛන්තිපි. එතකොට දැන් අපි හිතමුකෝ දැන් තවත් දැන් සුඛ වේදනාවක් හරි දුක්ඛ වේදනාවක් හරි ඇති වුණා කියලා අපි හිතන්න. නිකන් එහෙම හිතන්න. සුඛන්තිපි විජානාති. එතකොට සැප වේදනාවක් ඇති වෙනකොට ආපෝ සැපේ නම් හොඳ නැහැ. මේ සැපේ නිරුද්ධ කරන්න කියලා කිව්වේ ඔන්න බලන්න මම මේ ඇස නිසා සැපයක් හටගත්තා, කන නිසා සැපයක් හටගත්තා, මේක නම් සුදුසුයි කියලා සැපේට ගරහා කරන්න එපා. ඔහේ සැප වේදනාව ඇති වුණාවේ. මොකද තවමත් අපි රහත් වෙලා නැහැ. සෝතාපන්න වෙලාවත් නැහැ ඒ ශ්‍රාවකයා. එතකොට සෝතාපන්නවත් වෙච්ච නැති ශ්‍රාවකයා මොකද කරන්න ඕන? මුලින්ම කරන්න ඕන ඔහේ වේදනාව හිතේ ඇති වුණාවේ. සුඛන්තිපි විජානාති. සැප වේදනාව ඇති වුණාවේ. හැබැයි ඔබ කල යුතු දේ තමයි සුඛන්තිපි විජානාති. සැප වේදනාව ඇති වෙනකොට සැප වේදනාව ඇති වූ බව හොඳට දැනගන්න පින්වත්නි. හොඳට දැනගන්න. මගේ හිතේ සැප වේදනාවක් හටගත්ත බව විතරක් දැනගන්න. දුක්ඛන්තිපි විජානාති. ඔබේ අත්දැකීම තුළ ඔබට ඇති වුණේ දුක් වේදනාවක් නම් සති සම්පජඤ්ඤේ පවත්වමින් දැනගන්න. දුක්ඛන්තිපි විජානාති. දුක් වේදනාවක්ද ඇති වුණා කියලා දැනගන්න. අදුක්ඛම සුඛන්තිපි විජානාති. අදුක්ඛම සුඛ වේදනාවක් ඇති වුණා නම් ඒ අදුක්ඛම සුඛ වේදනාවක් ඇති වුණ බව දැනගන්න. ඔయిత වඩා මොකුත් ලෝකේ ඇති වෙන වේදනා නැහැ. එතකොට සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛම සුඛ වේදනාවක් හෝ තමන් තුළ ඇති වෙනකොට පින්වත්නි එතනින් එහාට ඔබ මොකද්ද කරන්න ඕන? ඔබ කළ යුතු තව දෙයක් තියෙනවා. මොකද්ද?
ඔන්න බලන්න ඒ ශ්‍රාවකයා තුළ ඇති වෙන පළල් චින්තනය තුලින් එයා දකිනවා මෙන්න මේ විදියට පින්වත්නි කොහොමද සුඛන්තිපි විජානාති දුක්ඛන්තිපි විජානාති අදුක්ඛම සුඛන්තිපි විජානාති සංසිද්ධියේ කවර දෙයක් වුණත් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛම සුඛ වේදනාවක් තමන්ගේ හිත තුළ ජානිත වෙනවා. එතකොට ඒ වේදනාව ඇති වෙනකොට පින්වත්නි සුඛ වේදනියන් ඔන්න ඊළඟට දකින්න ඕන විදිය මේක පුහුණු කරන්න මේකට භාවනාව ඕනේ නිකන් පැයක් හමාරක් වැඩ කරන අතරේ මේ තමන්ගේ චින්තන රටාව දිහා ඊටා ප්‍රවේශමෙන් විමසනකොට තේරෙවි තමන්ගේ සුඛ වේදනාව දුක් වේදනාවද අදුක්කම සුඛ වේදනාවද මේ අත්දැකීම තුළ ඇති උනේ කියලා. ඒතකොට ඒ අත්දැකීම තුළ කවදා හරි භාවනා කරනකම් මේක කරන්න ඉන්න ඕනේ නැහැ. දැන් මේ මොහොත තුළ කොහොමද විමුක්තියට මගේ චින්තන රටාව නම්ම ගන්නේ හරව ගන්නේ හුරු කරගන්නේ කියන එක නම් අපිට ගැටලුව. එතනට අපි ක්‍රමානුකූලව හිත පුහුණු කළ යුතුයි පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එතනින් එහාට ගිහින් සුඛ වේදනියම් බික්කු පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනං ඒ වගේම දැනගන්න කියනවා සැප වේදනාවට කරුණුණු ස්පර්ශේ නිසයි සැප වේදනාව උපන්නේ කියලා දැනගන්න කියනවා. අන්න තව බොහොම ප්‍රශස්ත අවස්ථාවක්. සැප මට මේ වේදනාව ඇති වුණේ මොකක් නිසාද පින්වත්නි? සුඛ වේදනියම් බික්කු පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා. මේ වේදනාව ඇති උනේ තමන් ගැන කියවන්න පින්වත්නි. තමන් ගැන කියවනකොට තේරෙයි මෙන්න මේ විදිහේ ස්පර්ශයක් නිසා. දැන් මේ වේදනාව ඇති මොන ස්පර්ශය නිසාද? දැන් හිතන්න ආයතනයේදී ඔබ ගැන බොහෝම අගේට වර්ණනා කරනවා. ඊට පස්සේ වර්ණනා කරනකොට ඒ වර්ණනා කරන තැනම තවත් කෙනෙක් ඔබට දොසුත් කියනවා. එතකොට මේ වර්ණනා කරලා වර්ණනාව විතරක් නෙමෙයි ලෝකෙන් හම්බෙන්නේ දෝෂයත් හම්බ වෙනවා. ආයතනවල රාජකාරී කරන තැන්වල අපිට මේ බඳු තත්වයන් ඕනෑ තරම් අත්දකින්න ලැබෙනවා. එතකොට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති වෙනකොට මොකද්ද කරන්න ඕන? කරන්න ඕන දේ තමයි පින්වත්නි ඒ සැප වේදනාව ඇති වුණ ස්පර්ශය ගැනත් දැනගන්නවා. සුඛ වේදනියම් බික්කු පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනං. මේ සැප වේදනාව ඇති වුණේ මොන කණේ ස්පර්ශය නිසා? සෝත සම්පස්සේ නිසා. කණයි ඒ බාහිර ශබ්දයයි විඥානයයි තුන එකතු වීම නිසායි මට මේ බඳු සුඛ වේදනාවක් ඇති වුණේ. බානිනකොටත් ඕකම තමයි වෙලා තියෙන්නේ. දුක් වේදනාව කියන්නේ වෙන විදිහකට ඇති වෙච්ච එකක් නෙමෙයි. කණයි ශබ්දයයි සෝත විඥානයයි තුන එකතු වීම තමයි දුක් වේදනාවක් ඇති වුනේ. එතකොට සුඛ වේදනාව හෝ දුක් වේදනාව ඇති වෙන්නේ ඔන්න ඔය විදියටයි පින්වත්නි. එතකොට එයා දැනගන්නවා මේ මගේ ස්පර්ශය නිසා ඇති වුනේ. දැන් ස්පර්ශය තුල සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන්ගේ පහළවීමක්ද නැද්ද? නාම රූප ධර්මයන්ගේ පහළවීමක්. මොකද්ද? කනයි ශබ්දයයි ඇති රූපේට ඒක දැනගත්ත හිතයි නාමයට. ඒ නිසා නාම රූප ධර්මයන් නිසා ඇතිවෙච්ච ස්පර්ශයක් මේ විඳීමක් තියෙන්නේ. ඒතකොට නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යාමකට තමයි මම ගැනනේ මේ අහවලා වර්ණනා කළේ කියලා මම වෙනම ලෝකයක් මම හදාගත්තා. ඉතින් නිකම්ම මම හදාගත්ත වෙනම කතාන්දරයක් මට ඕන විදියට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගන්නවා සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒක ඊටාම සාමාන්‍ය තත්වයක්, අසාමාන්‍ය තත්වයක් නෙමෙයි. ඒ තත්වය ඇති වෙනකොට සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් ඇති වූ බව දැනගන්නවා. ඒ දැනගෙන එතනින් ඉදිරියට පියවරක් ගිහින් ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා කොහොමද මේ සුඛ වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව ඇති වුනේ කොහොමද? සුඛා වේදනං සුඛ වේදනියම් බික්කු පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා. මේ ස්පර්ශය නිසායි සුඛ වේදනාව. එතකොට Taman දැනගන්න මේ ස්පර්ශේ කවර ස්පර්ශයක්ද? අහපු දෙයක් නිසාද, දැකපු දෙයක් නිසාද, හිතුණු දෙයක් නිසාද, දැනුණු දෙයක් නිසාද කියලා දැනගන්න. කොතන ස්පර්ශය නිසාද කියලා Tamanව කියවන්න. එතකොට සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි සැප විඳීමක් දැනගන්න, සැප වේදනාවට කරුණු වෙච්ච ස්පර්ශයක් දැනගන්න. ස්පර්ශය නිසා ඇතිවෙච්ච වේදනාවක් ඇති වුණා කියලා දැනගන්න. එච්චරයි මුලින් කරන්න ඕන. එච්චරයි. ඒ වගේම දැනගන්න මෙන්න මේකත් මොකද්ද?
ඒ වගේම දැනගන්න සුඛා වේදනං වේදියාමීති පජානාති. සුඛ ස්පර්ශය නිසා සුඛ වේදනාවක් ඇති වුණා කියලා දැනගන්න. තස්සේව සුඛ වේදනියම් පස්සස්ස නිරෝධෝ යං තජ්ජ වේදිතං සුඛ වේදනියම් පස්සම් පටිච්ච උප්පන්නා සුඛා වේදනා සා නිරුජ්ජති සා උපසම්මතිති පජානාති. ඒ වගේම දැනගන්න කියනවා සැප වේදනාවට කරුණු වෙච්ච ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සැප වේදනාවට කරුණු ස්පර්ශයෙන් නිරුද්ධ වී යාම නිසාම වේදනාව නිරුද්ධ වී යනවා. එය සංසිඳෙනවා කියලා දැනගන්න. ඔච්චරයි. ඕක තමයි මූලික වශයෙන් පුහුණු කරන්න ඕන දේ. කාලයක් ඔය විදියට ඔය කියන හැටියට Tamanගේ චින්තන රටාව පුහුණු කරගෙන ගියොත් එයා විමුක්තියටයි තල්ලු වෙන්නේ. බලන්න මේක ප්‍රායෝගිකව අත්දකින්න අත්දැකීම තුලින් දකින්න ඕන දෙයක් මිසක් ඒක භාවනාවෙන් අත්දකින්න සීමාව තවත් තියෙනවා. නමුත් මේ එදිනෙදා ජීවිතයේ තුලදී වැඩ කරන තැන්වලදී මිනිස්සු අත්දකින්න ඕන විදිහ ගැනයි මේ කිව්වේ. දැන් සරලව කිව්වොත් ඇහෙන් රූපයක් දැක්කාම සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා ඇති වෙනවනේ. වෙලා විනාඩි 10ක් 15ක් වරුවක් විතර වැඩ කරාම පොඩ්ඩක් බලන්න මේ වේදනාව ඇති උනේ වේදනාවක් ඇති වුණාම වේදනාවක් ඇති වුණ බව දැනගන්නවා. කලබල වෙන්නේ දුක් වේදනාවක් ඇති වුණා කියලා අපෝ මේක හරියන්නේ සුඛ වේදනාවක් මේ කාමයන් නිසා සුඛ වේදනාවක් ඇති උනේ මම මේවා අයින් කරලා දාන්න ඕනේ කියලා එකපාර කලබල වෙන්න එපා. ඉතින් මේ වැඩපිළිවෙලට බැහැ ගන්න කලින් එයාගේ සූදානම තියෙන්න ඕනේ. සැප වේදනාවක් ඇති වෙනකොට සැප වේදනාවක් ඇති වුණ බව දැනගන්නවා. සැප වේදනාවට කරුණු ස්පර්ශයක් දැනගන්නවා. ස්පර්ශය නිසා සැප වේදනාව හට ගන්න විදියක් දැනගන්නවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් සැපේ නිරුද්ධ වී යනවා. ඉතිරි නැතුවම නිරුද්ධ වී යනවා. සංසිඳෙනවා කියලාත් ඒක දැනගන්නවා. එතකොට හටගෙන නිරුද්ධ වී යන ස්පර්ශයක් පදනම් කරගෙන ඇති වෙන වේදනාව තුල මුසපත් වෙන්නේ නැහැ. වේදනාව තුල මුසපත් වෙන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? වේදනාව තුල මුසපත් වෙන්නේ නැත්නම් විඳීම නිසා හිත තුල තණ්හාවක් උපදින්නේ නැහැ පින්වත්නි. විඳීම නිසානේ හිතේ තණ්හාව උපදින්නේ. විඳීම නිසා උපදින තණ්හාවක් දැන් ඒ හිත තුල පින්වත්නි උපදින්නේ නැහැ. එතකොට ඒ බඳු තැනකට අපි ක්‍රමානුකූලව අපේ චින්තන රටාව ගොඩනගා ගන්න අපි තුල දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒක තමයි පින්වත්නි මූලික වශයෙන් අපි ගොඩනගා ගන්න ඕන ආධ්‍යාත්මික ප්‍රවේශය. ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය තුලින් තමයි අපිට නැගී හිටින්න තියෙන්නේ. එතකොට තෘෂ්ණාව කියන දෙවැන්නා සමග එකතු වී සංසාරේ සැරිසරන්නේ නැති ශ්‍රාවකයෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඒක එහෙමනේ තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝ මද්ධානං සංසාරං. මානිනී තෘෂ්ණාව දෙවැන්නා කොට ඇති පුරුෂතෙම බොහෝ කාලයක් සංසාරේ සැරිසරනවා. මේ දෙවැන්නෙක් සමග වාසයයි සසර සැරිසරීමට හේතුව. කවරකද දෙවැන්නා? තෘෂ්ණාවයි දෙවැන්නා. එතකොට සංසාරේ සැරිසරන්නේයි තණ්හා ဒ ුතියෝ පුරිසෝ. දෙවැන්නා සමග අත්වැල් අල්ලගෙන ඉන්න පුද්ගලයා දීඝ මද්දානං සංසාර මේ දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඇවිදගෙන යනවා. ඒතර මේ දුකට හේතුව තණ්හාවමයි. තණ්හාව සිඳිනවා නම් තණ්හාවේ මූලය සිඳින්න ඕනනේ. ඒතර වේදනාව නිසායි තණ්හාව ඇති වෙන්නේ. වේදනාවේ යථාර්ථය දැන් අපි මේ තේරුම් ගත්තේ. ඒත මතාදීනවං ඤත්වා තණ්හා ඉති උත්තකෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ තණ්හාවේ ක්‍රියාත්මක වීම සම්බන්ධව. කොහොමද? ඒත මතාදීනවං නත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං චිත්තන්නෝ අනාදානෝ සතෝ බික්ඛු පරිබ්බජේති. දුකට හේතුව තණ්හාවමයි, තෘෂ්ණාවමයි දුකට හේතුව. මේ දෝෂේ දැකලා තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම දුරු කරලා දානවා නම් එයා තමයි පිරිනිවන් පාන්නේ. ඒතර තණ්හාව දුරු කරනවා නම් තණ්හාව ඇති වෙන ක්‍රියාවලිය දැනගන්න ඕන. ඔය තණ්හාව මේ මොහොත තුල ගොඩනැගෙන ආකාරය තමයි ওই වේදනාව පදනම් කරගෙන අපි කිව්වේ. ඒතර මූලික වශයෙන් දැන් මේක කොතනින්ද බැහැගන්නේ, කවද්ද මේක පුහුණු කරන්න කියලා මඟ බලාගෙන ඉන්නවනේ. ඒ මඟ බලාගෙන ඉන්න ශ්‍රාවකයෙකුට තමයි මම කිව්වේ මේ වැඩ කරන අතරේ උයන පිහන අතරේ Taman තුල ඇති වෙන විවිධාකාර දැන් හොඳට දකින්න පුළුවන් ওই මනෝ සම්පස්සේ නිසා එහෙම නොයේක ආකාරයක වේදනාවන් හිත තුල ජනිත වෙලා සමහර ගෘහණියක් විදියට ගෙදර තනියෙන් ඉන්නකොට පවා සමහර ලාවට ඇඬෙනවා, සමහර ලාවට කල්පනා වෙනවා, සමහර දේවල් නිසා හරියට සතුටක් ඇති වෙනවා. මේ ඇති වෙන වෙලාව තුල ඉතින් මේ සමහරට ගෙදර කවුරුත් නැහැ.
නැති වෙලාවක ගෙදරට වෙලා උයලා පිහලා ගෙදර බොහොම නිදහසේ සුද්ධ පවිත්‍ර කරලා ඉන්නකොට සමහර අත්දැකීම් නිසා ඔබ තුල සුඛ වේදනා දුක් වේදනා හට ගන්නවා. ඒකතන කවුරුවත් ඉන්න ඕනේ නැහැ. එහෙම ඇති වෙන්නේ මනෝ සම්පස්සේ නිසා. මනෝ සම්පස්සයෙන් ඇතිවෙච්ච සුඛ වේදනාව දුක් වේදනාව මනෝ සම්පස්සේ නිසා එතනම නිරුද්ධ වී යන ආකාරය දැනගන්න එක නිසා යා තුල ඇතිවෙන වේදනාවත් නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් කියලා දැනගන්නකොට වේදනාව නිසා ඇති වෙනවා නම් යම් තණ්හාවක් වේදනාපච්චය තණ්හා මේ විඳීම නිසායි හිතේ තණ්හාව ඇති වෙන්නේ. මේක නිරෝධ ධර්මයක් විදියට දකිනකොට පින්වත්නි තණ්හාවත් නිරුද්ධ වී යන ස්වභාවයටයි යාගේ හිත තුල වැඩ කරන්නේ. ඒ නිසා මේක අපිට නොතේරෙන තැනකට අපිව වසාගෙන ගිලගෙන බැසගෙන ඉන්නේ නීවරණ ධර්මයන්. එතකොට මේ නීවරණ ධර්මයන්ගෙන් බැටකන හිතක් අපිට තියෙන්නේ පංච නීවරණයන්ට අමතරව බරපතල විදියට අපේ හිත තුල පින්වත්නි වැඩ කරන්නේ අරතිය. ඒක නීවරණයක්. අකමැත්ත. මේක ව්‍යාපාදේ නෙමෙයි. එතකොට මේ අරතිය නිසා අකමැත්තක් පවතිනවා. මේකට තියෙන එකම දේ තමයි සංසාර දුක සිහි කරන එක. අරතිය. මොනවා කිව්වත් අපිට හරියට අරතියක් තියෙනවා. ඒක වංචක ධර්මයක් විදියට ඇවිල්ලා හිතනවා නෑ මං අකමැති නෑ. හැබැයි මේ වෙලාවේ මට බෑනේ. අන්න එහෙම හිතෙන්න පුළුවන්. දැන් අපි මේක කිව්වහම වැඩ කරන තැනක ඉන්න හිටින තැනක මේක දියුණු කරන්න කිව්වහම කීද කියනවා ඇත්ත හොඳයි ඔබ වහන්සලා කියන එක හරි. අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ වුණාට දැන් මේ වෙලාවේ පුළුවන්කමක් නැහැනේ. දැන් මේ වැඩත් එක්ක බෑ. පස්සේ වෙලාවක ඔක පුළුවන් ඇත්ත ඔක කරන්න ඕන වගේ. ඒතකොට අර වංචක ධර්මයක් විදියට එනවා. නිකන් අකමැති නෑ වගේ තියෙනවා. නමුත් මතුවෙන්නේ මොකද්ද? ආරතිය. ඒක මාර පාක්ෂික ධර්මයක් විදියට දකින්න පින්වත්නි ආරතිය. අකමැත්ත. එතකොට අරතියට විකල්පේ මොකද්ද? ඔබ තුල අරතිය පවතිනවා. අරතිය පවතින එකට විකල්පය තමයි 이르දිපාද ධර්ම වලින් එකක් දියුණු කරන එක. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද ධර්ම වලින් එකක් දියුණු කරන එක තමයි අරතියෙන් නිදහස් වීම පිණිස තියෙන එකම කාරණේ පින්වත්නි. එකම කාරණේ. එතකොට මෙතන ප්‍රඥාව නැත්තම් කරන්න බෑ. අරතියෙන් හරියට බැට කනවාද මිනිස්සු. ගිහියෝද පැවිද්දෝද අපි ඔක්කොම අරතිය නිසා බැට කන මට්ටමක් තියෙන්නේ. ඒක ව්‍යාපාදේ කියලා සමහර අය හිතාගෙන ව්‍යාපාදේ නෙමෙයි මේක නීවරණයක් ඇත්තටම. පංච නීවරණයට අතිරේක නීවරණයක්. ඕක අතිරේක නීවරණයක් විදිහට පටිසම්භිදා මග්ගේ ඔකට පැහැදිලි කරන්නේ අරතිය. එතකොට ඒකට හොඳම දේ තමයි සංසාරේ දුක හොඳට සිහි කරන එක. ඒතකොට මහ පුදුම අප්‍රමාදයක් එනවා. මාර පාක්ෂික ධර්මයක්මයි මේ අරතිය කියලා බැහැර කරන්න 이르දිපාද වලින් එකක් දියුණු කරන්න. ඒ 이르දිපාද වලින් ධර්ම වලින් එකක් දියුණු කරනකොට ඔබට අනිවාර්යෙන් අරතිය දුරු වෙලා මහ ප්‍රබෝධමත් හිතක් ඇති ශ්‍රාවකෙක් විදියට මේ නීවරණය දුරු කරගන්න පුළුවන්. ඊළඟට භයානකම නීවරණය තමයි අවිජ්ජා නීවරණය. අවිද්‍යාවත් නීවරණයක් පින්වත්නි. මේක රහත් වෙනකම්ම තියෙන නිසා හරි භයානකයි. අරහත්ත්වයේදී තමයි නිරුද්ධ වෙලා යන්නේ අවිද්‍යාව. ඒතර චතුරාර්ය සත්‍ය නොදන්නාකම කියන එක සම්පූර්ණ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම චතුරාර්ය සත්‍ය ඥානෙ උපදින්නේ අරහත්ත්වයේදී. අරමුණු වල මුලා වෙන ස්වභාවයක් මෙතන තියෙනවා අවිද්‍යාව නිසාම. රූපේ දකින්නකොට රූපේ නිසා මුලා වෙන්නේ අවිද්‍යාව නිසා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් ඉදිරියේ මුලා වෙන ගතියක් ඔබ තුල පවතිනවා නම් ඒකට හේතුව අවිද්‍යාව. ඝන සංඥාව ඇති වෙලා තියෙන අවිද්‍යාව නිසා. නමුත් මේවා හේතුඵල සහිතව විමසීමෙන්මයි අවිද්‍යාව දුරු කරගන්න තියෙන්නේ. හේතුඵල සහිතව මේක දැකීමෙන්මයි. වෙන විකල්පයක් නැහැ. මේවා අතිරේක නීවරණ විදියට දැකලා මේවා මගේ චිත්තසංතානය තුල ක්‍රියාත්මක වෙනවා නේද කියලා Tamanගේ හිතින්ම Taman මේ කතාව දැකලා එළඹ සිටි සිහියක් සහිතව තණ්හාව නිරුද්ධ කරන තැනකට එනවා විනා සාමාන්‍ය කෙනෙකුට නම් අද කරන්න බෑ. මොකද මේ ලෝකේ හරි උද්වේගකාරී. ඉතින් මේ උද්වේගකාරී ලෝකය තණ්හාව කියන්නේ මහා ඉස්තරම් වටිනා දෙයක් විදියට පිළිගන්න ලෝකයකයි තණ්හාවට පහර ගහන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ලෝකේ කන පිටට හිතන්නේ. මේ ලෝකේ කන පිටට හිතා සතුටක් සැහැල්ලුවක් වෙනවා. නමුත් එහෙම සතුටක් සැහැල්ලුවක් හම්බ වෙච්ච මිනිහෙක් නෑ. ඒ නිසා මම ඔබට මේ බොහොම කෙටි දහම් කාරණයක් කිව්වේ තමයි මේ මොහොත තුල අත්දකින්නකොට ඒ අත්දැකීම තුලදී පින්වත්නි පුළුවන් තරම් දැන් මේ වෙලාව තුල තමන් අත්දකින අත්දැකීම තුල සම්පජානීය සිහිනුවන පවත්වමින් තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න. ඒක තමයි තණ්හාව නිරුද්ධ කිරීමේ මූලික අඩිතාරම. ඒ මූලික අඩිතාරමෙන් තොරව අවබෝධය කරා යන්න පාරක් නැහැ. හිතාගෙන ඉන්න මේ පොයට සිල් ගත්තාම වැඩේ හරියයි කියලා ඒක කරන්න බෑ.
පොයට සිල් ගන්න එක ඊටා වැදගත් දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ ආචාර ධර්ම පද්ධතියට සම්බන්ධ දෙයක්. නමුත් ඒකෙන් මහා ලොකු දෙයක් කරන්න පුළුවන්කමක් නැහැ. මේක ජීවන දර්ශනයක් විදියට, ජීවන ප්‍රතිපදාවක් විදියට තමන්ගේම ජීවිතේ කොටසක් කරගත්ත කෙනෙක් තමයි නිර්වාණගාමී ශ්‍රාවක භාවයේ තුල අත්දකින්නේ. ඒ අත්දැකීම පිණිස අපි උනන්දු විය යුතුයි. ඒ අත්දැකීම පිණිස අපි වීරිය කළ යුතුයි. ඒ අත්දැකීම වෙනුවෙන් අපි සැලසුම් කළ යුතුයි. එතකොට ප්‍රමාද පුද්ගලයෙක් නොවිය යුතුයි. එතකොට ප්‍රමාද පුද්ගල, ඒ කියන්නේ ප්‍රමාද වෙන්න ලෝකේ කන පිටටමයි පේන්නේ. අනිත් පැත්තටමයි පේන්නේ. ලෝකේ අමිහිරි දේ මිහිරි ස්වභාවයෙන් පේනවා. මේ සාමාන්‍ය අන්ධබාල පෘථග්ජනෙකුට අප්‍රිය දේ මහා ප්‍රිය භාවයකින් පේන්න පටන් ගන්නවා. දුක් සහිත දේ දුක් රහිත දෙයක් විදියට පේන්න පටන් ගන්නවා. සැප සහිත දේ සැප රහිත දෙයක් විදියට පේන්න පටන් ගන්නවා. එතකොට මේ විදියට අමිහිරි දේ මිහිරි ස්වරූපයෙන්ද, අප්‍රිය දේ ප්‍රිය ස්වරූපයෙන්ද, දුක දේ සැප ස්වරූපයෙන්ද ප්‍රමාදී පුද්ගලයා, ඒ ප්‍රමාද වෙච්ච පුද්ගලයාට ඒක පේන්නේ. එයා විසින් කෙලෙසුන්ගින් මෙයාව යට වෙලා නැවත සංසාරයටම එකතු වෙන යාට දුක අවබෝධ කරන්න බෑ. මේ දුක කියන එක අපි අවබෝධ කරගන්න ඕන දෙයක්. ඒතර දුක අවබෝධ කරගන්නවා නම් තණ්හාව නිරුද්ධ කරලා දාන්න ඕන දෙයක්. නිරෝධය සාක්ෂාත් කරගන්න ඕන දෙයක්. සම්පූර්ණයෙන්ම දුක්ඛ ප්‍රහාණය කරන්න ඕන දෙයක්. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව වඩන්න ඕන දෙයක්. මේ ප්‍රතිපදාව වඩමින් දුක අවබෝධ කරගන්න තැනකට ඔබේ චින්තනය ගොඩනගා ගන්න කියලයි අද මේ දේශනාවෙන් ඔබට යෝජනා කරන්නේ. නමුත් මේ දේශනාව බොහොම සරලයි වගේ ඔබට හිතුණට පින්වත්නි, ඔබ ගත කරන ජීවිතයේ තුලදී මේ අහන දකින දැනෙන හිතෙන ලෝකයේ තුල ඇතිවෙන වේදනාව සහ ස්පර්ශයේ යථාර්ථය දැක ගන්න. එතකොටයි තණ්හාවේ යථාර්ථය පේන්න පටන් ගන්න. එබඳු දක්ෂතාවයක් සහිත ශ්‍රාවකයෙකුට අවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය කුරුණෑගල හුණුපොළ ගෙදර සහ බොරලැස්ගමුව අබේරත්න මාවතේ පදිංචි හේරත් පවුලේ හැමදෙනාම එකතු වෙලා මේ දේශනාවට දායකත්වය ගැන කටයුතු කරනවා. ඒ හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, කායික මානසික යහපත සැලසේවා, ඔබගේ ජීවිතයට ධර්මයේ පිහිට පිළිසරණ යහපත අභිවෘද්ධියම සැලසේවා, ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි ඇත්තන්ට ආශිර්වාද කරනවා. අරමුණ විදියට අපගේ දෙමව්පියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවකින් වහවහ නිවන් අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒ වගේම ප්‍රඥා නාලිකාවේ ධර්ම දේශනා කරන සියලු ස්වාමින් වහන්සේලාටත්, ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා යැත්තෝ අදිෂ්ඨාන කරලා තියෙනවා. විශේෂයෙන් මේ හේරත් පවුලේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා පරලෝ සැපත් ජනවාරි 2 වන දිනට වසර 40ක් සපිරෙන එච්.එම්. බණ්ඩා පියාණන්ටත්, ආර්.එම්. ටිකිරිමැණිකේ මෑණියන්ටත්, ඒ වගේම ආචාර්ය එච්.එම්.එම්.බී. හේරත් මහත්මයාටත්, එච්.එම්. ඒකනායක බණ්ඩාර මහත්මයා කියන සහෝදරයන් දෙදෙනා ඇතුළු නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. කුරුණෑගල හුණුපොළ ගෙදර සහ බොරලැස්ගමුව අබේරත්න මාවතේ පදිංචි හේරත් පවුලේ හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. නමින් මියගිය සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා, සාංශාරික ජීවිතයේ සුවපත් වේවා. මේ කුසලානිසංසයන් හේතු වීම තුල සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිස මේ පවුලේ නමින් මියගිය ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. හේරත් පවුලේ සියලුම දෙනාට ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසලානිසංසයන් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා ඔබ හැම දෙනාටමත් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් උපකාර වේවා.
මේ කුසලානිසංසයන් හේතු වීම තුළ භවගාමී ජීවිතයේ සුඛිත මුදිත කරගනිත්වා. ඒත් සමගම පින්වත්නි අවීචයේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාම මේ කුසලානිසංසයන් අනුමෝදන්ව නිවන් පිණසම මේ කුසල් උපකාර කරගනිත්වා කියන අදිෂ්ඨානය සහිතව ධර්මානුශාසනාව නිමා කරන ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං